ධර්මබෝධිය ගැන ආසාාව ඇති වුණත් ඔය නගරෙම ඉන්න අන්ධබාල පෘතජ්ජනයට කවදාවත් කවුරු රහත් වනත් එකයි. පුතජ්ජනයෝ ඉන්නවා කවුරු නිවන් දැක්කත් එකයි කවුරු සෝවාන් වනත් එකයි කවුරු රහත් වනත් එකයි වගේ වගක් නෑ මම යන අපාය කියන්නම් උඹලගේ වැඩක් උඹල බලාගනිල්ල කියනයි ඉන්න. එයා බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ අන්ධබාල පුතජ්ජනය. ඔන්න බලන්න අන්ධබාල පෘතජ්ජන කෙනා අඳුනගන්න ලක්ෂණ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා අරියානං අදස්සාවි. ආර්යයන් වහන්සේලා දැකලා නැහැ. ඒ කියන්නේ තුනුරුවන් අඳුනන්නේ එක බුදු ගුණයක් දන්නේ. ධර්මයේ ගුණ දන්නේ නැහැ. සංඝ ගුණ දන්නේ නැහැ. සමහරට මේ බුදුන් අඳින අනිත් පැත්තට බැන බැන ආය. සමහරට මේ පින්කම් කරන්න යනවා දීපු දානිටත් එක්ක බැන බැන ආයන. ධර්මයෙන් තුනුරුවන් අඳුනගත්ත කෙනෙක් නෙමෙයි. ධර්මයෙන් බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා දැකපු කෙනෙක් නෙමෙයි. අරියානං අදස්සාවි. අරිය ධම්මස් සකෝවිද. ඒ ධර්මයට දක්ෂ නැහැ. කෝවිද කියන්නේ දක්ෂයි. අකෝවිද කියන්නේ ඒ ධර්මයට කිසිම දක්ෂතාවයක් බණ ඇහෙනකොට ඌව කොහේ කරන්නද? ඌවක පුළුවන්ද මේ කාලේ පුළුවන්ද නිවන් දකින්න? ඌව ගැඹුරු වැඩි, ඌව අමාරුයි. ඒ වගේ ධර්මයේ ඇහෙනකොටම ඒ ධර්මයේ අහන්න ප්‍රියතාවයක් නැහැ. මිහිරිතාවයක් නැහැ. ධර්මයට ආසාවක් නැහැ. ධර්මයට දක්ෂ නැහැ. ඒ වගේමයි අරිය ධම්මේ අවිනීතෝ. ඒ ධර්මයේ තුල හික්මෙන කෙනෙක් නෙමෙයි. ඒ ධර්මයේ හික්මෙන්නේ නැහැ කියන්නේ සීල් රකින්නේ නැහැ. කවදාවත් භාවනාවක් කරන්නේ නැහැ. ඊළඟට තුනුරුවන් වඳින්නේවත් නැහැ. ධර්මයේ ගුණ ධර්ම රකින්න මහන්සි ගන්න කෙනෙක් නෙමෙයි. එවැනි කෙනා ධර්මයේ පෙන්වන්නේ අන්ධබාල පෘතජ්ජනේ. ඒ අන්ධබාල පෘතජ්ජනයා බුදුරජාණන් වහන්සේ උපමා කරේ අර නගරේ ඉන්න හිඟන්නා වගේ. බුදුරජාණන් වහන්සේ වදාලා එයාට අසවල්ලයි සෝවාන් වුණා, අසවල්ලයි සකදාගාමි වෙලා අන්න අරයි රහත් වෙලා කියලා කිව්වට අන්ධබාල පුතඥයට වගේ වගක් නෑ කියන. එයාට කවුරු රහත් වුණත් එකයි නැතත් එකයි එයාගේ ජීවිතේ අර පව්කම් කර කර අපායගාමී ජීවිතේ යනවා. කවුරු නිවන් දැක්කත් කමක්. බුද්ධ ශාසනයේ තිබ්බත් එකයි නැතත් එකයි මම යන අපායක යන්නම් උඹලා නිවන් දැකපල්ලා කියන අය ඉන්නවා. එතකොට අපිට පේනවා එවැනි පුද්ගලයෙක් බුදුරජාණන් වහන්සේ උපමා කරා අර නගරේ ඉන්න හිඟන්නා වගේ. හිඟන්නට කවදාවත් හිතෙන්නේ අනේ මං කවද්ද රජ වෙන්නේ? මොකද රජවීම ගැන කිසිම ආසාවක් අපේක්ෂාවක් නැහැ. මෙලෝ සුදුසුකමක් නැති කෙනෙක්. නිරාසා. ඒ ගැන හැඟීමක් ආසාවක් නැහැ. ඊළඟට බුදුරජාණන් වහන්සේ ඔටුනු පලන් රජවරුන්ට උපමා කරේ රහතන් වහන්සේලා. මාර්ගඵලලාභීන් උපමා කරනවා ඔටුනු පලන් රජවරු වගේ. දැන් බලන්න පින්වතුනි ඔටුනු පලන් රජවරු ඉන්නවා. දැන් ඔටුනු පලන් රජ කෙනෙකුට හිතෙන්නෙත් නැහැ අනේ මං කවද්ද රජ වෙන්නේ කියලා රජ්ජුරුවන්ට හිතෙන්නේ නැහැ. මොකද රජ්ජුරුව රජ වෙලා ඉවරයි. විගත ආසා. ඒ ආසාව සංසිඳිලා ඉවරයි. ඒ වගේ බුදුරජාණන් වහන්සේ වදාලා මහරහතන් වහන්සේලා ඉන්නවා. මේ රහතන් වහන්සේලාට මාර්ගඵලලාභීන් නිවන් අවබෝධ කරගත් උතුමන්ට අනේ මං කවද්ද නිවන් දකින්න කියලා හිතෙන්නේ නැහැ. මං කවද්ද භයානක සසරින් මිදෙන්නේ කියලා හිතෙන්නේ නැහැ. උන්වහන්සේලා භයානක සසරින් මිදිලා ඉවරයි. කතං කරණීය. කළ යුතු දේ කරලා ඉවරයි. නාපරං ඉත්තත්ථා යති පජානාති. තවත් නිවන් අවබෝධයේ පිණිස අමුතුවෙන් කරන්න දෙයක් ඉතුරු වෙලා නැහැ. උසිතම් බ්‍රහ්මචර්යං. බ්‍රහ්මචාරී ජීවිතේ ඒ ප්‍රතිඵල ලබලා අවසానයි. ඒ නිවන් මඟ ගමන් කළ අවසానයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මාර්ගඵලලාභීන් උපමා කරන්නේ ඔටුනු පලන් රජවරු හා සමානයි කියනවා. ඒ නිසා පින්වතුනි මේ ලැබිච්ච මනුස්ස ජීවිතයේ තුල ඔබ ආර්ය ශ්‍රාවකෙක් වෙන්න උත්සාහ කරන්න. අන්ධබාල පුතඥකමෙන් මිදෙන්න. ඔබ ධර්මයට ආස කෙනෙක් බවට පත් වෙන්න. ආර්ය ශ්‍රාවකෙක් වෙන්න නම් ඔබ ධර්මයේ තුලින් තුනුරුවන් අඳුනගත්ත කෙනෙක් වෙන්නට ඕන. ඒ ධර්මයට දක්ෂ කෙනෙක් වෙන්නට ඕන. ඒ ධර්මයේ තුල හික්මෙන කෙනෙක් බවට පත් වෙන්නට ඕන. ඒ නිසා ඔබේ හිතේ මේ ධර්මය ඇහෙනකොට මේ බණපද ඇහෙනකොට ධර්ම ශ්‍රවණය කරනකොට ඇති වෙන්න ඕනේ අනේ මං කවද්ද මාර්ගඵල ලබන්නේ? මං කවද්ද මේ භයානක සසරින් මිදෙන්නේ? මම කවද්ද සෝවාන් වෙන්නේ? ඒ ආසාව ඔබට තියෙනවා නම් අන්න ඔබ මේ බුද්ධ ශාසනය තුල ධර්මාවබෝධය කරා යන්න මහන්සි ගන්න සැබෑම ආර්ය ශ්‍රාවකෙක් බවට පත් වෙනවා. පින්වතුනි මේ බුද්ධ ශාසනයේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා හැටියට සිව්වනක් ශ්‍රාවක පිරිසක් බුදුරජාණන් වහන්සේ අපට පෙන්නනවා. උන්වහන්සේගේ පැවිදි ශ්‍රාවකයන්ට අපි කියනවා භික්ෂු භික්ෂුණී පැවිදි වෙච්ච අය. ගිහි සැප සම්පත් අතහැරලා කුඩා වූද මහත් වූද ඥාතීන්ගෙන් වෙන් වෙලා
නිවන් අවබෝධ කරන එකම චේතනාව තුළ සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්චි කරණත්තාය සියලු දුකෙන් නිදහස් වෙලා නිවන් අවබෝධ කර ගැනීම පිණිස ඉමං කාසාවන් ගහෙත්වා මේ කසාවත මට පොරවලා මාව පැවිදි කරන සේක්වා කියලා තමයි පැවිදි භාවයට පත්වෙන්. එතකොට එහෙම නිවන අරමුණු කරගෙන පැවිදි වෙන ශ්‍රාවකයෝ භික්ෂු භික්ෂුණී හැටියට බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුළ වැඩයින්. ඒ වගේම ගිහි ශ්‍රාවකයෝ ඉන්නවා. කාමභෝගී ගිහි ජීවිත ගත කරනවා. ඒ අය හරියට උපමා කරන්නේ මොනරෙක්. මොනර බොහොම ලස්සනයි පිල් විදහාගෙන නටනවා. ඒ වගේම ගිහි අය වටිනා සලුපිලි කසී සලු අන්ත්‍රිදී මුතුමැණික් පරිහරණය කරන අමුදරුවෝ ඉන්නවා. තමන් ව්‍යාපාර කරන රැකී රක්ෂා කරන ලස්සනට ඇඳලා පැනඳලා ඊළඟට මල් මාලා පළඳිනවා සුවඳ විලවුන් පළඳිනවා. හැබැයි මොනරත් ඇවිදගෙන යනවා. හැබැයි ගමන මොනරට වේගෙන් පියාඹන්න බෑ. හංසයට වගේ වේගෙන් යාගන්න බෑ. ඒ නිසා මොනර ගියාට ගමන හිමින් ඒ වගේ බුදුරජාණන් වහන්සේගේ ගිහි ශ්‍රාවකයෝ ඉන්නවා. නිවන් මගේම යනවා. හැබැයි යන්නේ අර කරදර බාධා සියල්ල මේ හැම දෙයක්ම දරාගෙන ඒ හැම දෙයක්ම මැදින් තමන්ගේ ගිහි ජීවිතේත් ගුණ ධර්ම රැකගෙන ධර්මිෂ්ඨව ධර්මානුකූලව ධර්මයෙන් ගිහි ජීවිතය තුළ තමන් ජීවත් වෙමින් තමන් කෙලෙස් ප්‍රහාණය කිරීම පිණිස ධර්මයේ වඩන ශ්‍රාවකයෝ ඉන්නවා. එවැනි ශ්‍රාවකයෝ උපාසක උපාසිකා කියන ගණයට වැටෙනවා. හැබැයි මේ බුදුරජාණන් වහන්සේගේ මේ සිව්වනක් ශ්‍රාවකයෝම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වනක් ශ්‍රාවකයෝම බුද්ධ ශාසනය ගැන පුදුම විදිහ ආසාවක් තියෙන අය ඉන්නවා. ඒ කියන්නේ ආර්ය ශ්‍රාවකයෝ ගැන. අර අන්ධබාල පුතග්ජනයෝ නෙමෙයි. ආර්ය ශ්‍රාවකයෝ බුද්ධ ශාසනයට ඇලුම් කරනවා. මේ බුද්ධ ශාසනයට ආස කරනවා. ඒ ආස කරන්නේ ඇලුම් කරන්නේ කුමන කාරණයක් නිසාද කියලා බුදුරජාණන් වහන්සේ බොහොම ලස්සනට දේශනා කරපු දේශනාවක් තමයි උපෝසත සූත්‍රය. උපෝසත සූත්‍රය. මේ උපෝසත සූත්‍රය අංගුත්තර නිකාය අට්ඨක නිපාතයට අයිති දේශනාව. උපෝසත සූත්‍රයට මුල් වෙන්නේ බොහොම ලස්සන නිධාන කතාවක් ඊට පාදක වෙනවා මේ දේශනාව බුදුරජාණන් වහන්සේ කරන්නේ. පින්වතුනි ඔබ දන්නවා පොයේ දවස්වලට ස්වාමීන් වහන්සේලා මාසෙකට දෙවතාවක් පොය සීමාවකට රැස් වෙලා උපසම්පදා ස්වාමීන් වහන්සේලා පොය කර්ම කරන. ඔබ දන්නවා උපෝසතේ දේශනා කරනවා. තමන්ගේ ශික්ෂාපද ගැන ඒ ඇවැද්දෙසලා පිරිසිදු වෙන්න ඕනෑ. ශික්ෂාපද වලින් පිරිසිදු වෙලා ඒ ශික්ෂාපද සජ්ජහායනා කරමින් ඒ තියෙන අඩුපාඩු සකස් කර ගනිමින් උන්වහන්සේලා පෝය කර්ම කරමින් විනය කර්ම කරමින් මේ පෝය කරන උපෝසතේ කරන. එදා මුල් කාලේ අපේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටිද්දී මේ උපෝසතාගාරයට භික්ෂූන් වහන්සේලා පෝය කර්ම විනය කර්ම කරමින් ඒ ශික්ෂාපද සජ්ජායනා කරමින් පෝය කර්ම කරන්නේ තථාගත බුදුරජාණන් වහන්සේ සමගමයි භික්ෂූන් වහන්සේලා පෝය කර්ම විනය කර්ම කරේ. එදා බුදුරජාණන් වහන්සේ දැන් උපෝසතේ කරන දවසක් පෝය දවස. බුදුරජාණන් වහන්සේ පෝය සීමාවට සීමා මාලකය කියලා අපි කියනවා. මේ පෝය සීමාවට බුදුරජාණන් වහන්සේ වැඩම කරලා වැඩහිට. එදා පෝය කරන්න මේ ආරාමෙ වැඩහිටිය භික්ෂූන් වහන්සේලා බොහෝ පිරිසක් උපසම්පදා භික්ෂූන් වහන්සේලා පෝය සීමාවට වැඩම කරලා සියලු දෙනාම බුදුරජාණන් වහන්සේ ඉදිරියෙන් එකත් පසෙකි. බුදුරජාණන් වහන්සේ ඉදිරියෙන් වාඩි වුණාට බුද්ධ වීතිය විවෘතයි. බුද්ධ වීතිය කියන්නේ හරියට බුදුරජාණන් වහන්සේ ඉදිරියෙන් හරියට අපි සාමාන්‍යයෙන් දැන් ධර්මාසනයකට වඩිනකොට පාවඩයක් එලනවා. ඒ පාවඩේ එලන්නේ ධර්මාසනයට මැදින් පාවඩේ එලනවා. කවුරුත් පාවඩේ උඩින් වාඩි වෙන්නේ නැහැ. පැත්තකට වෙන්න තමයි වාඩි වෙන්නේ. ඒ වගේ අපේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නකොට ධම්සභා මණ්ඩපේ වේවා උන්වහන්සේ පිරිසක් එක කතා කරනකොට වේවා පෝය කරන්න ගිහිල්ලා වැඩ ඉන්නකොට වේවා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා එකත් පසකින් තමයි හරියටම බුදුරජාණන් වහන්සේගේ කෙලින්ම වාඩි වෙන්නේ ඒ බුද්ධ ගෞරවය නිසා. එකත් පසකින් දැන් භික්ෂූන් වහන්සේලා පෝය කරන්න පැමිණි භික්ෂූන් වහන්සේලා සියලු දෙනාම පෙළට වාඩි වෙලා හැමෝම බොහොම සංවරව භාවනා කරන ඉරියව්වෙන් වාඩි වෙලා වැඩ ඉන්නවා. ඒ වෙලාවේ ආනන්ද හාමුදුරුවෝ දැන් භික්ෂුන් වහන්සේලා සියලු දෙනාම පෝය සීමාවට වැඩම කරලා පෝය කරන්න දැන් කටයුතු සූදානම් වෙලාව හරි. ආනන්ද හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා කියනවා ස්වාමීනී භාග්‍යවතුන් වහන්සේ සංඝයා පෝය සීමාවට රැස් වෙලා ඉන්නේ. තථාගතයන් වහන්සේ උපෝසතේ දේශනා කරන සීක්වා කියලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා ආරාධනයක් කරා. එතකොට මුල් කාලේ මේ උපෝසතේ දේශනා කරන්නේ බුදුරජාණන් වහන්සේ විසින්.
ඒ නිසා ස්වාමීනී භාග්‍යතුන් වහන්සේ උපෝසතේ දේශනා කරන සේක්වා කියලා ආරාධනයක් කරා. එහෙම ආරාධනා කරලා වෙනදනම් බුදුරජාණන් වහන්සේ සංඝයා ඉදිරියේ උපෝසතේ දේශනා කරලා මේ විනය ශික්ෂාපද ගැන ආයමත් සිහිපත් කරලා භික්ෂූන් වහන්සේලා සමග පෝය කර්ම කරා. දැන් කවුරුත් බලාගෙන වාඩි වෙලා හැමෝම ඉන්නවා. අනේ තථාගතයන් වහන්සේ දැන් උපෝසතේ දේශනා කරන්න පටන් ගනි. තථාගතයන් වහන්සේ දැන් ආරම්භ කරයි කියලා හැමෝම බලාගෙන ඉන්නවා. හැබැයි බුදුරජාණන් වහන්සේ තාම උපෝසතේ දේශනා කරන පාටක් නැහැ. ආනන්ද හාමුදුරුවෝ ආරාධනා කරාට උන්වහන්සේ නිහඬවම දැස් පියාගෙන සමාපත්තියට සමවැදිලා වැඩ ඉන්න. දැන් වෙලාව යනවා පැය 2-3 ගෙවිලා ගියා. රාත්‍රී 10ක් පහ වුණා. දැන් රාත්‍රී පළවෙනි යාම අවසానයි. ඒ වෙලාවේ ආනන්ද හාමුදුරුවෝ ආයමත් බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ සංඝයා රැස් වෙලා ඉන්නේ. පොයේ සීමාවට සියලුම භික්ෂූන් වහන්සේලා රැස් වෙලා අවසానයි. දැන් පළවෙනි යාමයත් ඉක්මගෙන ගිහිල්ලා දෙවෙනි යාමය ආරම්භ වුණා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ භික්ෂු සංඝයා ගැන මහා කරුණාවෙන් උපෝසතේ දේශනා කරන සේක්වා කියලා දෙවනි වතාවෙත් ආරාධනයක් කරා. හැබැයි බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ සමාපත්තියම වැඩ ඉන්නවා. උපෝසතේ දේශනා කරන පාටක් නැහැ. අර වැඩ ඉන්න භික්ෂුන් වහන්සේලාත් පොයේ සීමාවේ සියලු දෙනාම නිහඬව තම තමන් ධර්මයේ මෙනෙහි කරමින් දැන් තථාගතයන් වහන්සේ උපෝසතේ ආරම්භ කරයි. දැන් පෝය කරන්න පටන් ගනී. දැන් ශික්ෂාපද දේශනා කරයි කියලා හැමෝම බලාගෙන හිටියා. දැන් පැය 2-3 ගෙවුණා. රාත්‍රී දෙවනි යාමයත් ඉක්මගෙන ගියා. ඒ කියන්නේ රාත්‍රී 2 දැන් පාන්දර 2ත් අවසන් වුණා. දැන් රාත්‍රී දෙවනි යාමයත් ඉක්මන් ගිහිල්ලා. දැන් ඔන්න තුන්වෙනි යාමේ ආරම්භ වෙනවා. ආනන්ද හාමුදුරුවෝ ඒ වෙලාවේ ආයමත් බුදුරජාණන් වහන්සේට ගිහිල්ලා වන්දනා කරලා කියන ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ දැන් සංඝයා බොහෝ වෙලාවක් තථාගතයන් වහන්සේ උපෝසතේ දේශනා කරනකම් වැඩ ඉන්නවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ පෝය කරන සේක්වා උපෝසතේ දේශනා කරන සේක්වා. දැන් රාත්‍රී 3 වෙනි යාමයත් ආරම්භ වුණා. දෙවනි යාම ඉක්ම ගියා. ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ 3 වෙනි වතාවේ වදාලා මහණෙනි සංඝයා අපිරිසිදුයි කිව්වා. ඔන්න කාරණේ. බුදුරජාණන් වහන්සේ උපෝසතේ දේශනා කරන්නේ නැතුව උන්වහන්සේ වැඩ හිටපු හේතුව තමයි මහණෙනි මෙතන වැඩ ඉන්න සංඝයා අපිරිසිදුයි කිව්වා. එතකොට බලන්න කයෙන් යම් කිසි වැරැද්දක් කරලා යම් දුස්සීලකමක් කරලා සිවුරු පොරෝගෙන බොහෝම හොඳට බිම වාඩි වෙලා හිටියත් බිම බලාගෙන අර මාර්ගඵලලාභීන් රහතන් වහන්සේලා අතර තමන් කරපු වැරදි අකුසල් වල ඒ ස්වභාවය හිත තුල පවතිනවා. හිත දකින උත්තමයන් වහන්සේලා හිත දකින අය ඒ පුද්ගලයන්ගේ වැරදි දකිනවා. බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් දැක්කා එතන වැඩ ඉන්නවා දුස්සීල භික්ෂුවක්. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ උපෝසතේ දේශනා නොකර වැඩ හිටියේ. දැන් තථාගතයන් වහන්සේ මේ කාරණේ කියනකොට ආනන්ද සංඝයා අපිරිසිදුයි කියලා කියද්දී එතන වැඩ හිටියා මුගලන් මහරහතන් වහන්සේ. උන්වහන්සේ 이르දිමතුන් අතර අග්‍රයි. මුගලන් හාමුදුරුවෝ තමන්ගේ ඥාණයෙන් 이르දියෙන් එතන වැඩ ඉන්න සියලුම භික්ෂුන් වහන්සේලාගේ හිත් දිහා පිරිසිඳ බැලුවා. තමන්ගේ හිතෙන් පිරිසිඳ බැලුවා. කවුද මෙතන ඉන්න දුස්සීල භික්ෂුව කියලා හිතෙන් බලාගෙන ගියා භික්ෂුන් වහන්සේලාගේ හිත් දිහා. එහෙම බලාගෙන යනකොට අර විශාල සංඝ පිරිසක් මැද්දේ පොයේ සීමාවේ වාඩි වෙලා ඉන්න දුස්සීල භික්ෂුව අඳුනගත්. මේ දුස්සීල භික්ෂුව අඳුනගෙන මුගලන් හාමුදුරුවෝ ගියා ළඟට. ගිහිල්ලා උරහිසට අත තියලා කතා කරා භික්ෂුව ඔබ පැවිද්දෙක් නෙවෙයි. ඔබ සිවුරක් දරාගෙන හිටියට ඔබ දුස්සීල කෙනෙක්. ඔබ පැවිද්දෙක් නෙමෙයි. තථාගතයන් වහන්සේ ඔබ අඳුනගත්. ඔබ වහාම මෙතනින් නැගිටලා එළියට යන්න කිව්වා. ඔබ සිල්වත් සංඝයාට අයිති නැති කෙනෙක්. ඔබ වහාම පොයේ සීමාවෙන් එළියට යන්න කිව්වා. සද්ද නැතුව ඉන්නවා. ගල් ගිල්ල වගේ සද්ද නැතුව ඉන්නවා ඇස් පියාගෙන Tamanට නෙමෙයි වගේ. ඔන්න එදා. දැන් දෙවනි වතාවෙත් මුගලන් හාමුදුරුවෝ උරහිසට අත තියලා අතින් ආමාන්‍යයෙන් දැනුවත් කරලා අතින් හොල්ලලා කිව්වා භික්ෂුව ඔබ භික්ෂු වේස් දරාගෙන හිටියට ඔබ පැවිද්දෙක් නෙමෙයි. ඔබ අපිරිසිදු කාය කර්ම ඇති කෙනෙක්. ඔබ දුස්සීල කෙනෙක්. ඔබ සංඝයාට අයිති නැහැ. ඔබ වහාම මෙතනින් ඉවත් වෙන්න. තථාගතයන් වහන්සේ ඔබ අඳුනගත්තා කියලා. ඒත් සද්ද නැතුව Tamanට නෙමෙයි වගේ ඉන්න. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ තමන්ගේ බුදු ඇසින්
දැන් මේ ඉරිදිවත්ත මුගලන් හාමුදුරුවෝ අඳුනගත් ඉරිදිමතුන්ට පේනවා. දැන් බලන්න පින්වතුනි, අංගුත්තර නිකායක දේශනාවක සඳහන් වෙනවා බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි, මේ ලෝකේ තමන් ගැන සම්පූර්ණයෙන්ම දන්නේ තමන්. දැන් ඔබ ගැන 100% දන්නේ ඔබේ අම්මවත්, ඔබේ තාත්තවත්, ඔබේ ඥාතියෙක්වත් එක්ක, ඔබේ බිරිඳවත්, ඔබේ වෙන ස්වාමියාවත් කවුරුවත් නෙමෙයි. ඔය කොච්චර යාළුවෙකුට කිව්වත් තමන්ගේ හංගන දේවල් බොහෝ දෙනෙක් තුල තියෙන. හැබැයි බුදුරජාණන් වහන්සේ වදාළ මේ ලෝකේ තමන් ගැන සම්පූර්ණයෙන්ම දන්නේ තමන්. හැබැයි තමන් ගැන තමන් දන්නේ යම්සේද, තමන්ගේ හෘද සාක්ෂිය, තමන් කරපු කියපු දේවල් තමන්ගේ හිත දන්නේ යම්සේද, තමන් ගැන දෙවියන් ඒ විදිහටම දකිනවා. හිත දකින දෙවියන් ඔබ ගැන, ඔබ කවුද, ඔබ මොනවද කරන වැරදි, ඔබ මොනවද හොරෙන් කරේ, හැංගිලා කරේ මොනවද, ඒ සියල්ල දෙවියන් දකින. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි, හිත දකින ශ්‍රමණයන් වහන්සේලා 이르දිමතුනොත් ඒ පුද්ගලයාගේ හිතේ ස්වභාවය ඔහු මොන වගේ කෙනෙක්ද කියලා සම්පූර්ණයෙන්ම ඔහු ගැන දකිනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේට මාර්ගඵලලාභීන් අතර 이르දිවන්තයන්ට කෙනෙක්ගේ හිත දැකීමේ හැකියාවක් ඇති. අපි කියනවා ඒකට පරචිත්ත විඥානන ඥානෙ. ඒ ඥානයේ තියෙන කෙනෙකුට තව කෙනෙක්ගේ හිතේ ස්වභාවය, ඔහුගේ ඒ ස්වභාවය දකින්න පුළුවන්. දැන් තුන්වෙනි වතාවෙත් කියද්දි ඒත් තමන් දන්නේ මට නෙමෙයි වගේ ඉන්න අර දුස්සීල භික්ෂුව. ආනන්ද හාමුදුරුවෝ නැකිටලා ළඟට ගියා. ගිහිලා උරහිසෙන් අල්ලා නැකිට්ටෙව, නැකිටිනවා කියලා නැකිට්ටෙව. නැකිට්ටෝලා අතින්ම අල්ලගෙන උරහිසෙන් අල්ලගෙන එක්කන් ගියා. එළියට එක්කන් ගෙනහිල්ලා පොයේ සීමාවෙන් එළියට ඇරලි. එළියට යන්න. එළියට යන්න කියලා පොයේ සීමාවෙන් එළියට දාලා දොර වැහුවා. වහලා ඇවිල්ලා බුදුරජාන් වහන්සේට වන්දනා කළා. කිව්වා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, මේ සංඝ පිරිස අතර හිටිය දුස්සීල භික්ෂුව මෙතනින් ඉවත් කරා. දැන් මේ ඉන්න සංඝයා පිරිසිදුයි, සීලවන්තයි. ඒ නිසා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ උපෝසතේ දේශනා කරන සේක්වා කියලා බුදුරජාණන් වහන්සේට පෝය කරන්න ආරාධනයක් කරා. අන්න එතනදී බුදුරජාණන් වහන්සේ ඒ මුල් කරගෙන තමයි උපෝසත සූත්‍රයේ දේශනා කරන්නට යෙදුනේ. බුදුරජාණන් වහන්සේ වදාලා උන්වහන්සේගේ බුද්ධ ශාසනය තුල මේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වණක් ශ්‍රාවකයන් මේ බුද්ධ ශාසනයට ඇලුම් කරන්නේ, මේ බුද්ධ ශාසනයට ආස කරන්නේ මෙන්න මේ කාරණා නිසා කියලා මහා සාගරය උපමා කරගෙන කරුණු 8ක් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා, ඒ කාරණා 8ම බුද්ධ ශාසනයට ගලපලා මේ බුද්ධ ශාසනයේ තියෙන වටිනාකම, සීලවන්ත ශ්‍රාවකයන්ගෙන් බුද්ධ ශාසනයක් බැබලෙන ආකාරය බුදුරජාණන් වහන්සේ දේශනා කරා. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි, මහා සාගරය ගැන ඔබ දන්නවා, මහ මුහුද ගැන දන්නවා. මේ මහා සාගරය කියන්නේ පිළිවලින් ගැඹුර කරා යන දෙයක් කියෝ. දැන් බලන්න, අපි දන්නවා මුහුද, ඔබ දන්නවා මහා සාගරේ එක පාර්ට වෙරළට ගිහිල්ලා අඩිය තියෙනකොටම මහා අගාධයක් නෙමෙයි තියෙන මුහුද කියන්නේ. ටික 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 ක්‍රමානුකූලව ගැඹුර කරා යන්නේ. සමහරු ගිහිල්ලා රැල්ල පාගනවා. සමහරු ටිකක් ඉස්සරහට ඇවිදගෙන යනවා. ටික 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 තමයි මහා සාගරයේ ගැඹුර කරා යන්නේ. ඒ මහා සාගරයේ තියෙන ලක්ෂණය බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි, මේ මහා සාගරයේ පුරාම දකින්න ලක්ෂණයක් තමයි පිළිවෙලින් ගැඹුර කරා යන ලක්ෂණය. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි, ඒ මහා සාගරයේ තියෙන එක ආශ්චර්ය අద్භූත කාරණයක් කියෝ. ඔන්න පළවෙනි එක. දෙවැනි කාරණේ බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි, මේ මහා සාගරය වෙරළ ඉක්මවන්නේ. කොහෙන් ගත්තත් සාගරයේ කෙළවරක් තියෙනවා. ඒ තමයි වෙරළ. කලාතුරකින් ලොකු රළ පහරක් වෙරළෙන් එළියට ගහන්න පුළුවන්. සමහරට මුහුද හැරිලා කාදනය වෙලා ටිකක් ඉස්සරහට එන්න පුළුවන්. ඒ ආවත් කෙළවර තියෙන්නේ ආයි වෙරළ. ඒ නිසා මේ මහා සාගරයේ කෙළවර තමයි වෙරළ. වෙරළ ඉක්මවන්නේ නැහැ. මහා සාගරයේ කොහෙන් ගත්තත් සීමාව වෙරළ සීමා කරගෙන පවතිනවා. ඒ තමයි කිය මහා සාගරයේ තියෙන තවත් අద్භූත ආශ්චර්ය අద్භූත කාරණයක්. දැන් ඔබ මේ කාරණා ටික හොඳට පිළිවෙලට මතක තියාගන්න. පළවෙනි එක තමයි මහා සාගරයේ පිළිවෙලින් ගැඹුර කරා යනවා. ඒක මහා සාගරයේ තියෙන එක ලක්ෂණය. දෙවෙනි කාරණේ තමයි මහා සාගරය වෙරළ ඉක්මවන්නේ නැහැ. කොහෙන් ගත්තා සාගරයේ සීමාව තමයි වෙරළ. තුන්වෙනි කාරණේ බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි, මේ මහා සාගරයේ මලකුණු රඳින්නෙත් නැහැ. මලමිනියක් කවුරු හරි කාව හරි මරලා හිතනවා
මේක අහුවෙන් නැති විදිහට හංගන්න ඕනේ. එහෙම හිතලා බෝට්ටුවක හරි දාගෙන ගිහිල්ලා කිලෝමීටර් ගාණක් මුහුදේ බොහොම අමාරුවේ මුහුද මැදට ගිහිල්ලා යම් දුරක් හරි ගිහිල්ලා අර මිනිහ මුහුදට දාලා එනවා. හැබැයි දින කීපයක් යනකොට ආයෙමත් වෙරළට ගොඩ ගහනවා. මේ මහා සාගරයේ තියෙන ලක්ෂණයක් තමයි සමහරවිට නැවක් පෙරළුණා, බෝට්ටුවක් පෙරළුණා, කෙනෙක් මුහුදට පැන්නත් දින ගාණක් යනකොට ටික මේ මලකුණ මුහුදෙන් ගොඩට ගහනවා, වෙරළට ගහනවා. බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි මහා සාගරයේ මලකුණු රඳින්නේ නැහැ කිය. මලකුණු මුහුදේ තියාගන්නේ නැහැ. මුහුදෙන් එළියට ගහනවා, ගොඩ ගහනවා. ඒක මහා සාගරයේ තියෙන තවත් ආශ්චර්ය අద్භූත ලක්ෂණයක්. ඔන්න දැන් කාරණා 3. හතරවෙනි කාරණේ බුදුරජාණන් වහන්සේ වදාලා මේ මහා සාගරයේ නොයෙක් ගංගාවල් ගලනවා. කොච්චර ගංගා ගැලුවත් දැන් බලන්න දවස ගානේ අපි ලංකාවේ හිතන්න මහා වැලි, කැලණි, වලවිය, කළු ඔය හැම නමෙන්ම තියෙන මහ විශාල ගංගාවක්. ඉන්දියාවේ තිබුණා එදා ගංගා, යමුනා, චිරවතී, සරබූ, මහී කියලා විශාල පංච මහා ගංගා. දවස ගානේ විශාල ජල කඳන් ගලාගෙන මුහුදට වැටෙනවා. වහිනවා. මහ විශාල වර්ෂා ඇද හැලෙනවා. කෙනෙකුට හිතෙන්නේ අද නම් වහිනවා. අද නම් හොඳටම වහිනවා. මුහුද උතුරයිද දන්නේ නැහැ කියලා කෙනෙකුට හිතෙන්නේ. කොච්චර ගංගා ගැලුවත්, කොච්චර වැසි ඇද හැලුණත් මහා සාගරේ උතුරලා යන්නේ නැහැ කිව්වා. අඩු බවක් වැඩි බවක් පේන්නේ ඒ මහා සාගරයේ තුල තියෙන ඊළඟ ලක්ෂණය කිව්වා. ඒ තමයි 4 වෙනි ලක්ෂණය. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි මේ මහා සාගරයේ තවත් ආශ්චර්ය දෙයක් තමයි එක එක නම් ගොත් වලින් එන ගංගාවල් මහා සාගරයට වැටෙනවත් සමගම පැරණි නම් ගොත් අතහැරලා ඒ සියල්ල පොදු නමකට වැටෙනවා. ඒ තමයි සාගර ජලයේ බවට පත් වෙනවා. කියන්නේ මේ වගේ දෙයක්. දැන් අපි ගමු ගංගානම් ගඟ. ඉන්දියාවේ තියෙන අදටත් බොහොම පුද පූජා ලබන බොහොම දේවත්වයෙන් සලකන ගංගාවක් ගංගානම් ගඟ. මේ ගංගානම් ගඟ ගලාගෙන ඇවිල්ලා මහ මුහුදට වැටෙනවා. හැබැයි මුහුද තුල මේ තියෙන ගංගානම් ගඟේ වතුර කියලා කාටවත් හොයාගන්න බෑ. ඒ ඔක්කොම සාගර ජලයේ බවට පත් වෙනවා. සරබු, මහි, යමුනා ඔය වගේ නොයෙක් ගංගාවල් දැන් ලංකාවේ හිතන්න මහවැලි ගඟ, කැලණි ගඟ, කළු ගඟ, වලවේ ගඟ ඔය මොන නමෙන් ආවත් ඒ ඔක්කොම මුහුදට වැටෙනවා සමගම සාගර ජලයේ බවට පත් වෙනවා. මහා සාගරයේ තුල වෙන්වෙන්ව දකින්න බෑ. ඒ සියල්ල සාගර ජලයේ බවට පත් වෙනවා. අන්න මහා සාගරයේ තියෙන තවත් ආශ්චර්යවත් ලක්ෂණයක්. ඒ තමයි 5 වෙනි කාරණේ. 6 වෙනි කාරණේ බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි මේ මහා සාගරේ කොහෙන් ගත්තත් එකම රසයයි කියලා තියෙනවා. අන්න මහා සාගරයේ තියෙන තවත් ආශ්චර්යවත් කාරණා. පින්වතුනි මේ මහා පෘථුවියෙන් 4/3ක්ම වගේ සාගර ජලයෙන් තමයි යට වෙලා තියෙන්නේ. ජලයෙන් යට වෙලා තියෙන්නේ. ගොඩබිමට වඩා තියෙන ජලය. එතකොට මේ සාගර ජලේ කවුරු හරි උත්තරද්‍රවයේ දිහාට ගිහිල්ලා මුහුදේ වතුර ටිකක් අරගෙන දිව ගාලා බැලුවත්, ලංකාවේ කොහේ හරි කෙළවරකින් මුහුද අයිනට ගිහිල්ලා වතුර ටිකක් දිව ගාලා බැලුවත්, තවත් ලෝකේ තවත් රටකට ගිහිල්ලා මුහුද කෙරවලට ගිහිල්ලා සාගර ජලයේ ටිකක් දිව ගාලා බැලුවත් මහා සාගරයේ තියෙන එකම රසයයි. ඒ තමයි ලවණ රස. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා ඒකත් ආශ්චර්ය ලක්ෂණයක්. කොහෙන් ගත්තත් එකම රසයයි සාගර ජලය. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි මහ මුහුද කියන්නේ මහා සාගරය කියන්නේ සම්පත් සාගරයක්. කියන්නේ වටිනා මුතු, මැණික් වර්ග, සක්, ශිලා, වෙරළුමිනි ආදී මහා මිලකල නොහැකි වටිනා සම්පත් මුහුදු පතුලේ තියෙනවා. මහා සාගරයේ තියෙනවා. ඒක මහා මුහුදේ තියෙන ආශ්චර්යමත් කාරණයක්. ඊළඟ කාරණේ තමයි ඒ වටිනා සම්පත් දිහා දැකලා දිව්‍ය අසුරයෝ මුහුදටත් ඇලුම් කරනවා, ආස කරනවා කිව්වා. ඊළඟට බුදුරජාණන් වහන්සේ 8 වෙනි කාරණේ හැටියට පෙන්නනවා මහණෙනි මේ මහා සාගරයේ අපේ ඇහැට පේන සත්වයන්ට වඩා යොදුන් 100 ගණන් විශාල. යොදුනක් කියන්නේ සැතපුම් 16ක්. බුදුරජාණන් වහන්සේ වදාළ සමහර මුහුදේ යන අද්භූත අමනුෂ්‍ය කොටස් ඉන්නවා යොදුන් 100ක් විශාලයි කියන ඔවුන්ගේ ශරීර. සමහරුන්ගේ ශරීර යොදුන් 200ක් තරම් විශාලයි. සමහර ශරීර යොදුන් 300ක් තරම් විශාලයි කියන. ඒ අයගේ නම් සඳහන් වෙනවා තිමි, තිමංගල, තිමිරපිණ්ඩල, නාග, අසුර, ගහන්දර්ව කියන
අමනුස්ස පිරිස් මහා සාගරය ඇසුරු කරගෙන ජීවත් වෙනවා කියන. අපිට පේන්නේ මුහුදේ පීනන මාළු ඔය වගේ සත්තු ටිකක් විතරයි. හැබැයි මේ මහා සාගරයේ තුල යොදුන් ගණන් විශාල ශරීර ඇති අද්භූත ශරීර ඇති මහා අමනුෂ්‍යයෝ මහා සාගරේ හා මෙහා යනවා කිය. මේ මහා සාගරයේ තියෙන ආශ්චර්යමත් කාරණා හැටියට කරුණු 8ක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා පෙන්නනවා මහණෙනි. ඔය කාරණා 8 දිහා සිත් තලවාගෙන ඉන්න දිව්‍ය අසුරයෝ ඉන්න. දිව්‍ය ලෝකෙත් ඉන්නවා සුර අසුර කියලා කොටස් දෙකක්. එයින් සැපයෙන් අඩු අයට කියන අසුරය. ඒ අයගේ නායකයෝ තමයි වේපචිත්ති කියන අසුරයා, පහාරාද කියන අසුරයා අසුර පිරිසගේ නායකත්වය දරන. මේ දිව්‍ය වූ අසුරයෝ මහා මුහුදට මහා සාගරයට ඇලුම් කරන. මහා මුහුදට සිත් තලවාගෙන වාසය කරන. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි ඔය අසුරයන් දෙව්ලොව ඉඳන් මහා සාගරයට ඇලුම් කරන්නේ මහා මුහුදට සිත් තලවා වාසය කරන්නේ ඔන්න ඔය මහා සාගරයේ තියෙන කාරණා 8 නිසා කියලා බුදුරජාණන් වහන්සේ වදාළ. එහෙම දේශනා කළ බුදුරජාණන් වහන්සේ මේ කරුණු 8 ගලපනවා උන්වහන්සේගේ ශ්‍රාවකයන්ට. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි මගේ බුද්ධ ශාසනයත් මේ මහා සාගරය වගේ කියව. මගේ බුද්ධ ශාසනයට ඇලුම් කරන ශ්‍රාවකයෝ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් බුද්ධ ශාසනයට ආස කරනවා නම් බුද්ධ ශාසනයට ඇලුම් කරනවා නම් ඒ බුද්ධ ශාසනයට ආස කරන්නේ මගේ බුද්ධ ශාසනයේ තුලත් තියෙන ඔන්න ඔය කාරණා 8 නිසායි කියනවා. එහෙම කියලා බුදුරජාණන් වහන්සේ අර මහා සාගරය ගැන විස්තර කරපු කාරණා 8ම බුද්ධ ශාසනයට ගලපනවා. බලන්න බොහොම ලස්සන දේශනාවක්. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි මේ මහා සාගරයේ තියෙන එක ආශ්චර්ය ලක්ෂණයක් හැටියට තථාගතයන් වහන්සේ දේශනා කරා මහා මුහුද පිළිවෙලින් ගැඹුර කරා යනවා. මුහුද කියන්නේ එක පාර්ට අගාධයක් නෙමේ ක්‍රමානුකූලව ටික ටික ගැඹුරට යන තැන. ඒ නිසා මේක මහා මුහුදේ තියෙන ආශ්චර්ය කාරණයක්. මහණෙනි මගේ බුද්ධ ශාසනයත් පිළිවෙලින් තමයි කිව ගැඹුර කරා යන. අනුපුබ්බ සික්ඛා අනුපුබ්බ කිරියා අනුපුබ්බ ප්‍රතිපදා අන්න බුද්ධ ශාසනයේ තියෙන ක්‍රමානුකූල වැඩපිළිවෙල. පටන් ගන්නකොටම නිවන් දකින්නව නෙමෙයි. ඉඳගත්ත ගමන් රහත් වෙන්නේ නැහැ. ක්‍රමානුකූල වැඩපිළිවෙලක් තියෙන. අනුපුබ්බ සික්ඛා අනුපුබ්බ කිරියා අනුපුබ්බ ප්‍රතිපදා. ඉස්සල්ලාම කෙනෙක් ලෞකික සම්මාදිට්ඨිය ඇති කරගන්න. ලෞකික සම්මාදිට්ඨිය ඇති කරගෙන අවබෝධයෙන් තෙරුවන් සරණ පිහිටනවා. ඊළඟට යා ලෝකෝත්තර සම්මාදිට්ඨිය ඇති කරගන්න චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න ධර්මයේ ඉගෙනගෙන යෝනිසෝ මනසිකාරයේ යෙදමින් ධම්මානුධම්ම ප්‍රතිපදාවක හැසිරෙනවා. ඒ තුල එයා ටික පංච ඉන්ද්‍රිය ධර්ම දියුණු කරගෙන ගිහිලා සද්ධානුසාරී වෙනවා. සද්ධානුසාරී වෙච්ච කෙනා ධම්මානුසාරී වෙනවා. එයා සෝවාන් වෙනවා. අන්න ටිකක් ගැඹුරට යනවා. ඊළඟට සකදාගාමි මාර්ගයේ ගමන් කරනවා. සකදාගාමි ඵලයටපත් වෙනවා. අන්න තවත් ටිකක් ගැඹුරට යනවා. අනාගාමි වෙනවා. අනාගාමි මාර්ගයේ වඩලා අනාගාමි ඵලයටපත් වෙනවා. තවත් ගැඹුරට යනවා. අරහත්ත්වයේ පිණිස මාර්ගයේ වඩලා රහත් වෙනවා. අන්න යා ගැඹුරට ගිය කෙනෙක්. ඒ වගේ මහා සාගරයේ පිළිවෙලින් ගැඹුර කරා යනවා වගේමයි කිව්වා මගේ බුද්ධ ශාසනයත් ක්‍රමානුකූල නිවන් මගක් තියෙන. අනුපුබ්බ සික්ඛා අනුපුබ්බ කිරියා අනුපුබ්බ ප්‍රතිපදා. මහණෙනි මේ බුද්ධ ශාසනයේ තියෙන මේ ක්‍රමානුකූල වැඩපිළිවෙල අඳුනගත්ත මගේ ශ්‍රාවකයෝ තමයි කිව්වා බුද්ධ ශාසනයට ආස කරන්නේ බුද්ධ ශාසනයට ඇලුම් කරන්නේ. අන්න එහෙමනම් ඔබත් ආර්ය ශ්‍රාවකෙක් නම් ඔබ බුද්ධ ශාසනයට ඇලුම් කරන කෙනෙක් නම් අන්න ඔබ අඳුන ගන්නට ඕනේ අනේ මම සරණ ගියේ මගේ බුදුරජාණන් වහන්සේ ලෝකයට දේශනා කරපු ඒ උතුම් ධර්ම මාර්ගයේ ඒ නිවන් මඟ ප්‍රමාණිකූල වැඩපිළිවෙලක් නේද කියලා මේ මහා සාගරයේ ගැඹුර කරා යනවා වගේ නිවන කරා යන ක්‍රමානුකූල වැඩපිළිවෙලක් නේද බුද්ධ ශාසනය තුල තියෙන්නේ කියලා ධර්මයෙන් ශාසනය අඳුනගෙන ධර්මයට පහදින්නට ඕන. ඒ තමයි පළවෙනි ලක්ෂණ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි මේ මහා සාගරය වෙරළ ඉක්මවන්නේ කොහෙන් ගත්තා සාගරයේ සීමාව තමයි කෙළවර වෙරළ. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි ඒ වගේම තමයි මගේ බුද්ධ ශාසනයේ සීමාවක් තියෙන. මේ බුද්ධ ශාසනයේ සීමාව තමයි කිව්වා සීලය. එතකොට සීලය සීමා කරගෙන තමයි ශාසනය තියෙන්නේ. මහා සාගරේ වගේ නම් බුද්ධ ශාසනය ඒ ශාසනයට ඇතුල් වෙන්න පුළුවන් සිල්වතුන්ට විතරයි. දැන් බලන්න අර පෝය කරන තැන හිටිය දුස්සීල භික්ෂුව සිවුරක් දරාගෙන හිටියා. ඔහු දන්නේ නෑ වගේ බිම බලාගෙන කපටිකමින් වාඩි වෙලා හිටියත්
ඔහු ශාසනයට අයිති කෙනෙක් මේ. ඔහුට කිසිම උතුම් මුනිස් ගුණධර්මයක් කරා යන්න බෑ. ඔහුගේ ඒ ස්වභාවය බුදුරජාණන් වහන්සේත් අඳුනනවා. ඒ වගේම හිත දකින්න පුළුවන් රහතන් වහන්සේලාත් අඳුනගත්. ඒ නිසා තමයි පොයි සීමාවෙන් එළියට ඉවත් කරේ. එතකොට අපිට පේනවා එවැනි කෙනෙක් ශාසනයට අයිති නෑ හරියට අර වෙරළෙන් එළියේ ඉන්නයි. මහා සාගරයේ වගේ නම් බුද්ධ ශාසනයේ සාගරයට ඇතුල් වෙන්න තියෙන සීමාව තමයි සීලය. බලන්න පින්වතුනි, සීලයක පිහිටලා නැත්නම් සෝවාන් වෙන්න පුළුවන්ද? සීලයක පිහිටපු නැති කෙනෙකුට අඩුගානේ සද්ධානුසාරී ධම්මානුසාරී වෙන්න පුළුවන්ද? සීලයක පිහිටලා නැත්නම් අඩුගානේ ධ්‍යානයක් වඩා ගන්න පුළුවන්ද? මේ බුද්ධ ශාසනයේ තියෙන උතුම් මිනිස් ගුණ ධර්ම සියල්ල ලැබෙන්නේ සීලයක පිහිටපු කෙනෙකුට විතරයි. ඒ කියන්නේ මහා සාගරයට ඇතුල් වෙනවා නම් වෙරළ ඉක්මවාගෙනමයි ඇතුල් වෙන්න තියෙන. වෙරළ තමයි සීලය. එහෙමනම් බුද්ධ ශාසනය කියන්නේ සිල්වතුන්ගේ ශාසනයක්. සීලයේ සීමා කරගත් ශාසනයක්. අන්නේ නිසා ඔබ පහදින්නට ඕනේ අනේ අපි සරණ ගිය අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ උතුම් නිවන් මඟ කොයිතරම් සිල්වත් ශාසනයක්ද, සීලවන්ත වැඩපිළිවෙලක්. අන්න ඔබ පහදින්නට ඕන. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි, මහා සාගරේ මලකුණු රඳින්නේ නැහැ. මහා මුහුදේ මලකුණු ගොඩ ගහන. මහා සාගරේ මලකුණු තියාගන්නේ මලකුණු විසි වෙලා යනවා. බුදුරජාණන් වහන්සේ වදාලා ඒ වගේ තමයි කියව මගේ බුද්ධ ශාසනයේ මලකුණු රඳින්නේ නැහැ කියෝ. බුද්ධ ශාසනයේ මලකුණ විසි වෙනවා, ගොඩ ගහන. බුද්ධ ශාසනය තුල මලකුණු නැහැ. දැන් බලන්න අර දුස්සීල භික්ෂුව සිවුරක් පොරෝගෙන ඉන්න පුළුවන්. හැබැයි සිවුරු දරාගෙන හිටියට, ඒ සිවුරු පොරෝගෙන හිටියත් ඔහු ශාසනයෙන් එළියට විසිවෙච්ච කෙනෙක්. උනා මේ බුද්ධ ශාසනයේ පෙන්නනවා කෙනෙක් උපසම්පදා වෙච්ච කෙනෙක්. මේ බුද්ධ ශාසනයේ අයිතිය සියල්ල නැති වෙලා යන පරාජිකා පත්ති තියෙනවා, ආපත්ති තියෙනවා. කෙනෙක් මනුස්ස ඝාතනයක් කරොත්, එක්ක බ්‍රහ්මචර්යාව විනාශ කරගත්, එක්ක හොරකමක යෙදුණු, එහෙම නැත්නම් Taman ළඟ නැති උතුම් මිනිස් ගුණ ධර්ම කියලා මම මේ වගේ මාර්ගඵලලාභී මං රහත් වෙලා ඉන්නේ. ඒ ඔය වගේ මිනිස්සු රවට්ටලා වංචනික විදිහට නැති උතුම් මිනිස් ගුණ ධර්ම කියලා මිනිස්සු රවට්ටන කපටි අදහසින් කටයුතු කරොත්, ඔහු සිවුරක් දරාගත්තත් ඔහු පැවිද්දෙක් නෙමෙයි කියෝ. ඔහුට මේ බුද්ධ ශාසනයේ අයිතියක් නැහැ. ඔහුට කිසිම උතුම් මිනිස් ගුණ ධර්මයක් ලබාගෙන ධර්මාවබෝධය කරා යන්න ලැබෙන්නේ නැහැ. ඔහු හරියට මලකුණක් වගේ. මහා මුහුදට යන කෙනෙක් මුහුදේ මැරුණොත් මුහුදේ තියාගන්නේ නැහැ. මුහුදෙන් එළියට ගොඩ ගහලා විසි වෙලා යනවා. අන්න ඒ වගේ තමයි මේ බුද්ධ ශාසනය තුල සමහරු ඉන්නවා. ඉතින් සීල ගුණ දහම් රැකගෙන නිවන් දකින්න කියලා තමයි වැඩපිළිවෙල පටන් ගන්න. හැබැයි ටික දුරක් ගිහිල්ලා මාර්ගඵල ලබන්න පෙර සීල් රැකගෙන ඉතින් ධර්මය අහගෙන ටික කාලයක් ඉඳලා තමන් වැරදි ජීවිතයකට වැරදි වැඩපිළිවෙලකට යොමු වෙලා නොමග ගිහිල්ලා දුස්සීල වුණොත්, එයා අරියට මහා සාගරෙන් ගොඩට විසි වෙන මලකුණක් වගේ මුහුදෙන් එළියට විසි වෙලා යනවා වගේ ශාසනයෙන් එළියට විසි වෙලා යනවා. එයාට මේ බුද්ධ ශාසනයේ දියුණුව කරා යන්න බෑ. කිසිම මිනිස් ගුණ ධර්මයක්, උතුම් මිනිස් ගුණ ධර්ම ලබා ගන්න බෑ ඒ දුස්සීලකමේ ඉඳගෙන. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි, මගේ ශ්‍රාවකයන් වන භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවෝ මේ බුද්ධ ශාසනයට මේ තරම් ඇලුම් කරන්නේ, ආස කරන්නේ මේ බුද්ධ ශාසනයේ සිල්වතුන්ගේ ශාසනයක් නිසයි. අන්න ඔබ තේරුම් ගන්නට ඕනේ බුද්ධ ශාසනය කියන්නේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන්ගේ සිල්වතුන්ගේ ශාසනය. ඒ සිල්වත්කම තුලමයි බුද්ධ ශාසනය තුල ලබන්න තියෙන උතුම් මිනිස් ගුණ ධර්ම සියල්ල ඔබට සාක්ෂාත් කරගන්න තියෙන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ, මහණෙනි, මේ මහා සාගරයේ තියෙන තවත් ආශ්චර්ය කාරණයක් හැටියට අපි සඳහන් කරා ගංගාවල් ගලනවා. මහ විශාල ගංගාවල් මුහුදට ගලනවා. හැබැයි විශාල ගංගා ගැලුවා කියලා අද නම් ගඟේ වතුර වැඩි, මුහුද උතුරයිද දන්නේ නැහැ කියලා අපිට හිතෙන්නේ. මහ විශාල වැස්සක් වහිනවා. අද නම් මුහුද උතුරන්න පුළුවන්. එහෙම අපිට හිතෙන්නේ. කොච්චර වැසි ඇද හැලුණා, කොයිතරම් ගංගා ගැලුවත් සාගරයේ උතුරලා යන්නේ නැහැ කියන බුදුරජාන් වහන්සේ වදාලා, අන්න ඒ වගේ තමයි මගේ බුද්ධ ශාසනය තුල කොයිතරම් දෙනෙක් බණ අහලා නිවන් අවබෝධ කරගෙන පිරිනිවන් පෑවත් අරහත්ත්වයට පත් වුණා කියලා නිර්වාණ ධාතුවේ උතුරලා යන්නේ නැහැ කිය අඩු බවක් වැඩි බවක් නැහැ. ඒක අසංකත. ඒ කියන්නේ මේ වගේ දෙයක්. දැන් අපි ගමු බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය තුල
සමහර දේශනා තියෙන සමහර බණ අහලා 1000ක් දෙනා රහත් වුණා කියන. ඊළඟට දැන් ධම්මචක්ක දේශනාව අහලා 18 කෝටියක් දෙවියන් මාර්ගඵල ලැබ. කොණ්ණඤ්ඤ හාමුදුරු සෝවාන් වෙනකොට දෙවියන් අතරින් 18 කෝටියක් මාර්ගඵල ලැබුවා. ඒ වගේ ආදිත්ත පරියාය සූත්‍රය අහලා උරුවෙල් කාශ්‍යප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යප ඇතුළු 1000ක් දෙනා රහත්. ඔය වගේ බුද්ධ දේශනා අහලා දහස් ගණන් මාර්ගඵල ලබනවා. ඔය තරම් දෙනා රහත් වුණත් නිර්වාණ ධාතුව අසංකතයි. ඒක අඩු බවක් වැඩි බවක් පේන්නේ. හරියට කොච්චර ගංගාවල් ගැලුවත් මුහුද උතුරලා යන්නේ වගේ. අපිට කාටවත් කියන්න බෑ මේ බුද්ධ ශාසනයේ රහත් වෙන්න පුළුවන් මෙච්චරයි. ඔන්න උපරිම තියෙන්නේ 10000යි. ඊට වඩා රහත් වුණොත් නම් මේක දැන් උතුරලා යන්න පුළුවන්. එහෙම එකක් නෑ. අසංකතයක්. නිර්වාණ ධාතුව කියන්නේ අසංකතයි. ඕන තරම් වීරියවන්ත හැකියාව තියෙන වීරිය සිහිය නුවණ තියෙන ඕනම කෙනෙකුට මේ උතුම් ධර්ම මාර්ගය අවබෝධ කරලා මේ බුද්ධ ශාසනයේ ප්‍රතිපල ලබලා නිවන් අවබෝධ කරන්න පුළුවන්. අසංකත වූ නිර්වාණ ධාතුවක් තියෙන. ඒ නිසා මහා සාගරයට උපමා කරන්නේ කොච්චර සාගරයට ගංගා ගලාගෙන ආවත් කොච්චර වැස්සත් මුහුද උතුරලා යන්නේ වගේ කියන. මේ බුද්ධ ශාසනයේ තියෙන ආශ්චර්ය කාරණා ඔබ තේරුම් ගන්නට ඕනේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි මේ මහා සාගරයේ තියෙන තවත් ආශ්චර්යවත් දෙයක් තමයි නොයෙක් ගංගාවල් ගලාගෙන එනවා. කියනවා ගංගා, යමුනා, අචිරවතී, සරබූ, මහී ඔය වගේ ඒ කාලේ තිබ්බ පංච මහා ගංගා. ලංකාවේ තියෙන මහා වැලි, කැලණි, වලවේ ඔය එක එක ගංගා. ඒ පැරණි නම් ගොත් වලින් එන්නේ. අපි කියන ඔන්න මෙතනින් යන්නේ ගංගානම් ගඟ. තව කොහෙන් හරි යනකොට අපි හිතමු අපි කොහේ හරි යනකොට ලොකු පාලමක් හම්බ වෙනවා. අපි අහන මොකද්ද මේ ගඟ? ඔය මහා වැලි ගඟනේ. ඔය කැලණි ගඟනේ. එතකොට අපි ගංගාවල් වලට නම් තියලා තියෙනවා. ඒ ගඟ එක එක නම් ගොත් වලින් ගලාගෙන එන ගංගාවල් තියෙනවා. හැබැයි මේ සියලු ගංගාවල් මුහුදට වැටෙනවත් සමගම පැරණි නම් ගොත් අතහැරලා සාගර ජලයේ බවට පත් වෙනවා. මුහුදේ අර තියෙන ගංගානම් ගඟ, මේ තියෙන සරබූ ගඟේවත් අන්න අතන වතුර ටික නම් මහී ගඟේ වතුර. එහෙම හොයන්න බෑ. මුහුදට වැටෙනකොට පැරණි නම් ගොත් අතහැරලා සියල්ල සාගර ජලයේ බවට පත් වෙනවා. ඒක මහා සාගරයේ ලක්ෂණය. බුදුරජාන් වහන්සේ වදාලා මහණෙනි මගේ බුද්ධ ශාසනයත් ඔය වගේමයි කිව්වා. නොයෙක් නම් ගොත් ඇති අය ඇවිල්ලා පැවිදි වෙනවා. නොයෙක් කුලවලින් එන ශාස්ත්‍රීය කුල, රජ කුලයේ අය ඇවිල්ලා රාජ කුමාරවරු පැවිදි වෙනවා. බ්‍රාහ්මණ මහා කුලයේ අය ඇවිල්ලා පැවිදි වෙනවා. ඒ වගේම වෛශ්‍ය බොහොම දුප්පත් ඉස්සර ඔබ දන්නවා සුනීත සෝපාක වගේ පහත් කුලවල ඒ කාලේ අසූචි කද කරගහගෙන ගිය අය ඇවිල්ලා පැවිදි වුණා. ඊළඟට නොයෙක් විදිහේ ඒ කුලවලින් ඇවිල්ලා පැවිදි වෙනවා. හැබැයි ඒ සියලු දෙනාම කෙස් රැවුල් ඉවත් කරලා කසාවත් දරාගෙන පාත්‍ර සිවුරු දරව පැවිදි වෙලා බුද්ධ ශාසනයට ඇතුල් වෙනවත් සමගම අර ගංගාවල් මුහුදට වැටුණා වගේ. ඒ සියල්ල එකම නාමයකට අයිති වෙන්නේ. බුද්ධ ශාසනය තුල කුල ભેදයක් නැහැ, ගෝත්‍ර ભેදයක් නැහැ, වර්ණ ભેදයක් නැහැ. මේ බුද්ධ ශාසනයට ඇතුල් වෙනවත් සමගම මේ සියලු දෙනා ශාක්‍ය පුත්‍ර ශ්‍රමණ කියන කොටසට අයිති. ශාක්‍ය පුත්‍රයේ සියලු දෙනාම බුදුරජාණන් වහන්සේගේ පුත්‍රයෝ. මේ බුද්ධ ශාසනයේ පැවිදි වෙන හැම දෙනාම බුදුරජාණන් වහන්සේගේ දරුවෝ. ශාක්‍ය පුත්‍ර ශ්‍රමණයෝ බවට පත් වෙනවා. බුද්ධ ශාසනය තුල ධර්මාවබෝධය කරා යන ශ්‍රාවකයන්ගේ කුල ભેද, වර්ණ ભેද, ගෝත්‍ර ભેද නැහැ. ඒ සියල්ල සාගර ජලයට අර ගංගාවල් මුහුදට වැටෙනකොට පැරණි නම් ගොත් අතහැරෙනවා වගේ කියලා උපමා කරනවා. දැන් බලන්න රහතන් වහන්සේලා ගැන. අපි රහතන් වහන්සේලාව අඳුන්වන්නේ මේ උන්වහන්සේලාගේ තියෙන ඥානයන් වලින්. මේ ඉන්නේ ත්‍රිවිද්‍යාලාභී රහතන් වහන්සේලා. මේ අය පංච අභිඥාලාභී රහතන් වහන්සේලා. මේ අය ෂඩාභිඥාලාභී රහතන් වහන්සේලා. මේ අගසවුදෙනම මේ 80 මහා ශ්‍රාවක උන්වහන්සේලාගේ තියෙන පාරමී ගුණේ, උන්වහන්සේලාගේ තියෙන කුසලතා ඥානයන් අනුව වෙන්වෙන් වශයෙන් අඳුන්වනවා. හැබැයි ඒ තුල කුල ભેද, ගෝත්‍ර ભેද නැහැ. මේ ගොයිගම කුලේ රහතන් වහන්සේලා, මේ අසවල් කුලේ රහතන් වහන්සේලා එහෙම කොහෙවත් නැහැ. එතකොට අපිට පේනවා කුල ભેදයක්, ගෝත්‍ර ભેදයක්, වර්ණ ભેදයක් බුද්ධ ශාසනය තුල නැහැ. ඒ නිසා බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවකයෝ මේ බුද්ධ ශාසනයට ආස කරන, ඇලුම් කරන කාරණයක් හැටියට බුදුරජාන් වහන්සේ කාරණේ පෙන්නනවා. ඊළඟට බුදුරජාන් වහන්සේ වදාලා මහණෙනි මහා සාගරේ කොහෙන් ගත්තත් එකම රසයයි. ඒ තමයි ලවණ රසය. අපි කියන ලුණු රස.
මේ මහා සාගරයේ තියෙන ලවණ රස මේ මහා සාගරයේ කොයි පැත්තෙන් ගිහින් ගත්තත් එකම රසයයි. බුදුරජාණන් වහන්සේ වදාළ මගේ බුද්ධ ශාසනයත් ඔය වගේම තමයි. මේ ශාසනයේ කොහෙන් ගත්තත් එකම රසයයි, ඒ තමයි කිව්ව විමුක්ති රසය. දැන් බලන්න, ඔබ සංයුක්ත නිකායෙන් සූත්‍ර දේශනාවක් කියවලා විමසනවා. ඒ තුල තියෙන්නේ නිවන අරමුණු කරගත්ත දේශනා විමුක්ති රසය ඔබට දැනෙන. ඔබ අංගුත්තර නිකායෙන් බුද්ධ දේශනා කියවන්න පටන් ගන්න. ඒ දේශනාත් නිවන අරමුණු කරගත්ත දේශනා. ඒ තුල ඔබට දැනෙන්නේ විමුක්ති රසයමයි. ඔබ දීඝ නිකායේ දේශනා කියවනවා. ඒ දීර්ඝ වශයෙන් තිබුණත් නිවන අරමුණු කරගත්ත බුද්ධ දේශනා තුල තියෙන විමුක්ති රසයමයි. ඔබ කුද්දක නිකායට එක්ක ධම්මපදයේ කියුවත් මේ බුද්ධ දේශනා කොහෙන් ගත්තත් 84000ක් ධර්මස්කන්ධය තුලම කොහෙන් ගත්තත් තියෙන්නේ එකම රසයයි, ඒ තමයි විමුක්ති රසය. මේ ධර්මයේ පුරාම විමුක්ති රසයෙන් යුක්තයි බුද්ධ ශාසනය. හරියට මහා සාගරයේ කොහෙන් ගත්තත් එකම රසය වගේ. බුදුරජාණන් වහන්සේ වදාළ ඔන්න ඔය ආශ්චර්ය කාරණේ මගේ බුද්ධ ශාසනයේ පුරාම දකින නිසා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාව බුද්ධ ශාසනයට ආස කරනවා, ඇලුම් කරනවා. හත්වෙනි කාරණේ තමයි බුදුරජාණන් වහන්සේ වදාලා මහා සාගරයේ වටිනා සම්පත් තියෙනවා. මුතු මැණික් සක්සිලා වෙරළුමිනි ආදී වටිනා මාණික්‍ය වර්ග මැණික් වර්ග තියෙනවා. ඒ නිසා මුහුදට ඇලුම් කරන අසුරයොත් ඉන්නවා. මගේ බුද්ධ ශාසනය කියන්නේ සම්පත් සාගරයක් කියව. මේ බුද්ධ ශාසනයේ තියෙන වටිනා සම්පත් ටික තමයි සතර සතිපට්ඨානෙ, සතර සම්‍යක්ප්‍රධාන වීරිය, සතර ඉරිදිපාද, පංච ඉන්ද්‍රිය, පංච බල, සප්ත බොජ්ජංග, ආර්ය අෂ්ටාංගික මාර්ගය. සත්තිස් බෝධිපාක්ෂික ධර්ම කියන්නේ බුද්ධ ශාසනයේ තියෙන වටිනාම මාණික්‍ය රත්න කියලා බුදුරජාණන් වහන්සේ බුද්ධ ශාසනයේ වටිනාකම මතු කරා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි, මහා සාගරයේ තුල විශාල ශරීර ඇති, අද්භූත ශරීර ඇති අමනුෂ්‍යයෝ එහා මෙහා යන තිමි, තිමංගල, තිමිර පිණ්ඩල, නාග, අසුර, ගහන්ධර්ව කියලා අද්භූත විශාල ශරීර ඇති සත්වයෝ මොහොතේ වාසය කරන. බුදුරජාණන් වහන්සේ වදාළ මගේ බුද්ධ ශාසනයේ තුලත් මහානීය පුද්ගලයෝ වාසය කරනවා. ඒ තමයි සෝවාන් මාර්ගයේ ගමන් කරන සද්ධානුසාරී ධම්මානුසාරී අය. බුද්ධ ශාසනයේ ඉන්න මහානීය අය, සෝවාන් ඵලයට පත්වෙච්ච අය, සකදාගාමී මාර්ගයේ ගමන් කරන අය, සකදාගාමී ඵලයට පත්වෙච්ච අය, අනාගාමී මාර්ගය යන කෙනා, අනාගාමී ඵලයට පත්වෙච්ච කෙනා, අරහත් මාර්ගය යන කෙනා, රහතන් වහන්සේලා. මේ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුද්ගලා කියලා අපි හඳුන්වන මේ මාර්ගඵලලාභී ශ්‍රාවකයන් තමයි කිය බුද්ධ ශාසනය තුල ඉන්න මහානීය පුද්ගලයෝ. මෙන්න මේ අයගේ වටිනාකම බලන්න බුදුරජාණන් වහන්සේ මහා සාගරයේ තියෙන ආශ්චර්යවත් කරුණු 8ක් මුල් කරගෙන බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ වන භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා ඔබ හැම දෙනාම බුද්ධ ශාසනය ගැන පහදින්නට ඕන කාරණා 8ක් බුදුරජාණන් වහන්සේ පෙන්වුවා. ඒ නිසා ඔබ හිත පහදව ගන්න. අපි සරණ ගිය බුදුරජාණන් වහන්සේගේ ශාසනය මොනතරම් පිරිසිදු සීලවන්ත වැඩපිළිවෙලක්, මොනතරම් ක්‍රමානුකූල නිවන් මාර්ගක්ද, මොනතරම් වටිනා සම්පත් සාගරයක්. මේ තුල හිත පහදවාගෙන ඔබට මේ වස්සාන කාලය තුල අපි දන්නවා වස්සාන කාලේ එදා ඇසලපුන් පොහෝ දවසේ වස් ආරාධනා කරලා භික්ෂුන් වහන්සේලාට වස් සමාදන් වෙන්න ඔබ ඔබේ විහාරස්ථානවල, ඔබේ විහෙර විහාරවල, ඔබේ පන්සලේ ස්වාමින් වහන්සේලාට ආරාධනා කරා. දැන් පටන් ගත්තේ මේ වස්සාන සමය. මේ කාලය තුල ඔබට පුළුවන් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වණක් ශ්‍රාවකයන්ම පින් කරගන්න කාලේ, පුණ්‍ය කාලේ, ඒ වස් සමාදන් වෙච්ච ස්වාමින් වහන්සේලාට සිව්පසෙන් අප උපස්ථාන කරන කාලේ උන්වහන්සේලාට අවශ්‍ය අඩුපාඩුකම් හොයා බලලා උන්වහන්සේලාට ඒ සියල්ල සම්පූර්ණ කරමින් ඒ කටින මාස කීපය තුල ඔබත් පින් කරගනිමින් මේ පැවිදි ශ්‍රාවකයන්ට නිවන් මාර්ගයේ ගමන් කරන්න අනුග්‍රහ දක්වන කාලේ. ඒ නිසා මේ කාලෙ පින් පුරා ගන්න ඔබ හැම දිනාටමත් අපි ආරාධනා කරමි. මේ උතුම් ධර්ම ශ්‍රවණයෙන් රැස් කරගත් සියලු පිනේ ඔබ හැම දිනාටම උතුම් වූ ධර්මාවබෝධයම ලැබේවා 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 කියලා අපි ඔබට ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. අද මේ උතුම් ධර්ම දේශනාවෙන් රැස් කරගත් සියලු පිනේ සියලු දෙවියෝ මේ පින් දැක බලා අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍ය ආශිර්වාද වර්ධනය කරගෙන සියලු දෙවියෝ වහවහා සසර දුකින් අත මිදේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න.
ඒ වගේම අද ධර්ම දේශනාවේ දායකත්වය දරන්නේ අංක 3 පාලු පැල්පිට රදාවාන පදිංචි ඉන්දික තුම්බෝවිල මහත්මයා ඇතුළු පවුලේ සියලු දෙනා විසින්. එයාගේ අරමුණු අතර සඳහන් කරලා තියෙන මිය පරලොව ගිය වර්ග පරම්පරාගත සියලුම ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා කියන මෛත්‍රී සහගත ප්‍රාර්ථනය. එහෙමනම් පින්වතුනි ඔබ නමින් මිය පරලොව ගිය ඒ පරම්පරාගත සියලු ඥාතීන්ට ධර්ම ශ්‍රවණය කරපු ඔබ හැම දෙනාගේම මිය පරලොව ගිය ඥාතීන් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ අයගේ පරලොව ජීවිත සැපවත් වේවා සුවපත් වේවා. වහවහා සසර දුකින් අත මිදේවා කියලා සාදු කියලා පින් දෙන්න. ඒ වගේම සුජීවත්ව වාසය කරන තමන්ගේ දෙමව්පියන් ඇතුළු පවුලේ හැම දෙනාටම නිදුක් නිරෝගී සම්පන්නිය දීර්ඝායු සම්පන්නිය උතුම් වූ ධර්ම අවබෝධයම ලැබේවා කියන ප්‍රාර්ථනයත් සියලු දෙනාගේම අපල උපද්‍රව ග්‍රහ දොස් දුරු වෙලා අකුසල් යටපත් වෙලා කුසල් බලවත් වෙලා මේ පිනෙම සිත සාන්තිය යහපතම සැලසේවා කියන ප්‍රාර්ථනය ඔවුන්ගේ අරමුණු අතර සඳහන් කරන. එහෙමනම් ඔබ හැම දෙනාටම ධර්ම ශ්‍රවණය කළ ලක්වාසී ලෝවාසී හැම දෙනාටමත් ධර්ම දේශනාවේ දායකත්වය බාරගත් ඉන්දික තුම්බෝවිල මහත්මයා ඇතුළු පවුලේ හැම දෙනාටමත් නෙත් කාර්ය මණ්ඩලයේ සියලු දෙනාමත් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. ඔබ හැම දෙනාටම උතුම් වූ ධර්ම අවබෝධයේ පිණිස මේ සියලු පින උපකාර වේවා 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 කියලා අපි ආශිර්වාද කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්